Okay, dear students, welcome back to the session of this electromagnetic induction and its applications. Vidyut chumbaka පේරණේ යෙදීම්. So we finally discussed this moving coil microphone, how it works. Actually, the principle behind that is also electromagnetic induction. විද්‍යුත් චුම්බක ප්‍රේරණය තමයි මේ පිටුපස තියෙන විද්‍යාව. So I think now it's clear for you. Next, we are going to do very important one. So that's transformer. Okay. In this transformer, there's electromagnetism part as well as there's electromagnetic induction part. So the combination of electromagnetism and electromagnetic induction, so that conjugated or combined combined device is the transformer. Okay, let's see how it works. Before that, we have to summarize Faraday induction. Faraday මහත්මයාගේ පරීක්ෂණය අපිට නැවතත් මතක් කරගන්න වෙනවා. Okay, first of all, let's summarize that. අපි පළමුවෙන්ම Faraday induction පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් වෙලා ගියා මම ඔයගොල්ලන්ගේ වීඩියෝ එක අප්ලෝඩ් කළා එකක්. The other one is one direct father රිජුව කතා කරන තාත්තා කෙනෙක් මට මේ දැන් කතා කරලා grade 10 වල අර පුතා මේ එයා මේ පුතාගේ WhatsApp messages ටික ඔක්කොම බලලා තාත්තා සාමාන්‍යයෙන් බලනවලු. බොහොම හොඳ දෙයක්. දරුවන්ගේ messages බලනවා මොනවද කාලා තියෙන්නේ උන් පිස්සුනටලා දිනවද කියලා බලනවා. හොඳයි නේද වැඩි බොහොම හොඳයි හොඳ තාත්තා කෙනෙක් real තාත්තා කෙනෙක්. I think මේ මම දාලා තිබ්බා අර O level කියන්නේ හොඳට වාහන එලවන්න පුළුවන් වයසක් කියලා. දැන් අපි දැන් එදා කතා වෙලා දානවා. ඔව් ඒ පොඩි එකා දාලා මේ මොකද්ද දාලා තියෙන්නේ ඔව් ඔව් සර් මට බර වාහන විතරයි දැන් එලවන්න බැරි ගෙදර මම හිතන්නේ ගෙදර තියෙන කායකහුව එලවනවා ඇති මේ ප්‍රැක්ටිස් ඇති ඉතින් මේ අන්තිමට මම ඉතින් එච්චර කියා කළේ නෑ ඉතින් සමහර අය දැන් මට ඕනේ මේක හාස්‍යයට ලක් කරන්න. ඇයි පස් කාගෙන එලවන්නේ කවුද දෙයියනේ අර පාර ගැටෙන් එහා පැත්තට වාහනයක් නෙමෙයි කා ගේම් ගහන පොඩි එකකුත් වාහනයක් කරන් යයි විතරයි හොඳට. එසේ වුණත් මේ O level ඒ කියන්නේ අවුරුදු 16 සීමාවේ ඩ්‍රයිවිං ලයිසන් දෙන්න ගියා. එන්න කතියක් ආවතක් ආවා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අවුරුදු 18 කට්ටියත් පාර යන විදිය දැක්කම සමහර ඉතින් මෙහෙම වයස උතන්ට අදාළම නැහැ. ඕක විනය. පාර ගැන කතා කළොත් ඒක අපි ලොකු පාඩමක් වශයෙන් දවසක එක කරමු. කොහොමද පාර යන්නේ? කොහොමද වාහනයක් කෙලවන්නේ? කොහොමද පයින් යන්නේ දෙයියනේ? කොහොමද පයින් යන්නේ? මේ දේවල් ඔය අනතුරු උඟක් වෙනවා උඟක් කලාවට පාරේ වාහන එලවන මිනිස්සු අතින් නෙමෙයි අනතුරු වෙන්නේ. කවුරුද ඉන්නේ? පයින් යන අය. පයින් යන අය බේරන්න ගිහිල්ලා මිනිස්සු කන්ෆියුස් වෙලා අර එක අංකල් කෙනෙක් කියනවා අනේ මේ වයසක හුන්දා කෙනෙක් පැන්න මැද්දට මට කකුල තියන් ගියේ ඇක්සලරේටර් එකේද බ්‍රේක් එකේද කියලාත් මතක නැහැ. ওই දෙක මට ෂුවර් නැහැ. මමම මේක හැරෙව්වා පාරේ පැත්තකට ලයිට් කණුවක් තිබ්බ ඉස්සරහා මට ආයෙත් නෙච්චි නැහැ. ඇක්සලරේට්ද බ්‍රේක්ද කියලා ඇස් පියාන මම බ්‍රේක් එක පෑගුවා හයියෙන් බට් පෑගිලා තියෙන්නේ ඇක්සලරේටර් එක. ඉතින් ලයිට් කණුව සෝරි. හරි. ඉතින් හුඟක් මිනිස්සුනේ මේ වල යන්නේ. වැරද්ද අපි වෙන දවසක හොඳටම කතා කරමු පාරේ හරියට යන හැටි. ඒක ඔයාලට වැදගත් වෙයි. කොහොමත් මම එකඟ නැහැ පොඩි ළමයින්ට වාහන එලවන්න දෙනවට.
ලොකු ලොකු කතා ගියා ඕකේ මේ නේද? මගේ යාළුවෙක්මත් දාලා තිබ්බා මේ Facebook එකේ ඒ ළමයාට මිනිස්සු බයින්නේ ඒ ළමයා ලොකු වාහනයකට ගිය එකට මේ වාහන නැති මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාවටලු. කොමර්ස් කෙනෙක් කියලා තිබ්බේ. ඉකෝන් උගන්න මගේ හිතවත් මේ සර් කෙනෙක්. ඉතින් මම එයාට පැහැදිලි කරලා දුන්නා අපේ මිනිස්සුන්ට පන්ති ભેදයක් නැහැ. ඇත්තටම මේ පොසත් මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ මිනිස්සුත් බයිනවා. දුප්පත් අය අතින් වාහන ගෙනිලා හැප්පෙනවනේ. හරි සාමාන්‍ය මිනිස්සුනේ මේ රටේ වැඩ. හැබැයි මේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර වට කරගෙන මිනිස්සු ගහලා තියෙනවද? මරලා තියෙනවද? වාහන ගෙනි තියලා තියෙනවද? නෑ එහෙම නෙමෙයි. ඕක එතන වැරදි. ළමයි නහරකාරයෝ දඟල නියුන් ගෙවල්ල ඉන්නවනම් ඊ දැන් බල්ලෙක් ඉන්නවනම් හපන ඌ බැඳලා තියාගන්නනේ පුතේ. අයින හරකෙක් ඉන්නවා ඔගේ කඹේ කොට කරලා බඳිනවා ළඟටම කෑම ගෙනවා දාන එහෙම තියෙනවා. තමන්ගේ ගෙදර ඉතින් දරුවෝත් ඒ වගේ අවිශ්වාසවන්ත නම් ওই වාහනවල යතුරු ඌව දෙමව්පියෝ තියාගන්න ඕනේ. හරි? ඉතින් පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් ඕලෙවල් කියන්නේ හොඳට වාහනේ එලවන වයසක් තමයි. හරි? එලවනවා කොහොමද? පස් කාගෙන ලේන් දෙකම එකක් කළා ඌ. අපරල් ලේන් දෙකක් තියෙනවා. රයිට්. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම ඊට කලින් කියලා දෙන්න ඕනේ. මම හාස්‍යයට ඒක දැම්මේ හරි? උපහාසයට. කවුද කැමති? පොඩියම් වාහනේ එලවනවට ලයිසන් නැත. Right. Good. So now it is electromagnetic induction. Now take down the topic transformer. Transformer. Film same the transformer. You know that. Now it is realistic transformers, robots and cars. Transformer. Now look at this. Do you remember that experiment? This is Faraday experiment. So this is center zero galvanometer. Yes. When you bring a north pole, you learned this coil tries to avoid that moving of magnetic field across it. Therefore, it also make the similar type of like pole here, similar type of pole. When north comes, it creates a north pole. So you learn that when the induction occurs, to make a north pole, it must induce an electric current through the coil. මෙයාට north pole එකක් හදා ගන්න current එකක් එයාටම යවා ගන්න වෙනවා. Then it becomes a north pole here. So we draw a special N to indicate the direction of induced electric current. So here induction occurs like this. From this loop it down. Okay, so this is what we have explained in deep. අපි ගැඹුරින් සාකච්ඡා කළා. අපි ඇඳලා පෙන්නුවා කොහොමද north එකක් මෙහෙම එනකොට මේ north pole එක repel කරන්න. How to repel this north pole? By magnetic flux creating. Okay, so that's by Maxwell's corkscrew law or right hand grip rule like this. So if this is the loop, okay, so to conduct an electric current upward, it make that north pole magnetic flux that emits from the north like this. So that's similar to north-north or like pole north-north repellent. Okay, so like this magnetic flux.
ඔගොල්ලෝ එක ඉගෙනගෙන තියෙනවා by using iron files, iron dust. When you spread iron files, you could observe that the distribution of magnetic flux like this. Okay, to create this north pole and to repel this north pole, it has to create a north pole again here, and for that purpose it has to send magnetic flux in this direction. Therefore, it has to induce an electric current automatically within the circuit upward like this and other side downwards. So this is electromagnetic induction. You know that. That's Faraday induction law. What you bring here? Permanent magnet. You bring here a permanent magnet. If you can bring an electromagnet, they make a වේගෙන් ආවොත්. So what are the factors through which the magnitude of the electric current or electric potential or electromotive force induced in this coil? So what are the factors that depends on the magnitude of the electromotive force created by the coil? Factors on which the magnitude of the induced electromotive force depends. උත්පාදනය වෙච්ච electromotive force එක මොනවා මතද රඳා පවතින්නේ? මොනවද factors? පුතේ කියමු බලන්න. Speed of the permanent magnet, speed of the motion, if this is a dynamo, පුතාලා මේ theory එක මත පදනම් වෙලා හැදුවේ dynamo එකනේ. You learn that dynamo. So if this is dynamo, that's the speed of the rotation or speed of the rotation. This is grade 7 practical. Okay, so a speed of the motion, that electromotive force depends on the speed of the motion. Next one. පුතේ චූටි එකක් ගියොත්ද හොඳට induce වෙන්නේ ලොකු එකක් ගියොත්? What do you think? Small or large? Small magnet or large magnet? Large. Large one. So we call that strength of, yes, good, intensity of the magnetic field. මේක කෙනෙකුට කියන්න පුළුවන්, one can tell this strength of the magnet, strength of the magnet, strength of the magnet, intensity of the magnetic field, strength of the magnet. Next, පුතේ එක loop එකක් තිබ්බොත් induce වෙන්නේ ඒ loop එකේ විතරයි. Imagine that's 0.1 volt, 0.1 volt. If there are 10 loops,
10 turns like that. So 0.1 times 10, that becomes 1 volt. Iron turns ගන්න වැඩි වෙනකොට induction එක වැඩි. Okay, so magnitude of this induced electromotive force depends on number of turns. Number of turns. Power of the magnet or the intensity of the magnetic field. Another one is speed of the motion. දැන් අපිට කිව්වා මේ විදිහට කරන්ට් නිපදවන්න මේ garment factory වල වගේ අපිට ශ්‍රමිකයෝ යොදවලා that simple harmonic motion කරන්න බෑනේ. So what's the solution? We rotate it. අපි ඒක rotate කළා. We rotate it. So that instrument is dynamo. We call that dynamo. Good. Then speed of the motion or speed of the rotation. Intensity of the magnetic field or strength of the magnet. Number of turns. Is it clear to you? Then පැහැදිලිද මේක? Yes, that's dynamo. Yes, good. This is how we induce an electric current. Transformer එක සංසිද්ධීන් දෙකක එකතුවක්. Transformer is the combination of electromagnetism and electromagnetic induction. Right. ප්‍රශ්න දිනවද අහන්න අපි බලමු. Okay. Answers තමයි දීලා තියෙන්නේ. ප්‍රශ්න නැහැ. හරි. ප්‍රශ්න නැහැ. හරි. පුතාලා මේ ටික ලියාගන්න. Let's factors on which the magnitude of the induced electromotive force depends. සර් මට ප්‍රශ්න නැහැ සර් මම දක්ෂින් අනිත් පැයට නම් කොහොමද දන්නේ? Mic off කරන්න වේද මන් දන්නේ. ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. හරි. වාර්ෂාව ප්‍රශ්න තියෙන අයට බලන්න කියන්න යාළුවන්ට කියන්න. Motive force depends. මේනකොට දැන් මාස 6ක් විතර ඇතුළත තාත්තලා 3 දෙනෙක් මට කතා කරලා තියෙනවා. මේ හැම අවස්ථාවකම මම දැක්ක කාරණා කීපයක් තියෙන එක තමයි ළමයින්ගේ ගර්ල් හැසිරීම මෙච්චර හොඳ නෑ. කියන්නේ කවුරුත් ගණන් ගන්නෑ. ලොකුකම. පොඩි එකා කියන ලොකුකම. ඌ වෙන පඬිත වැඩ කරන්න යනවා. තාත්තා කියන්නේ ගහන්නේ නැහැ. ලොකුට සමහරවිට මං ගැන කියාගෙන අපේ සයන්ස් එක එහෙම කිව්වා. එතකොට කවුරු එකද පුතේ තාත්තට ආයෙ කියන තියනවා කවුරු එකද? ගුරා එක. මේක මේ වගේ වෙලා තියෙන්නේ මේ විද්‍යා ගුරුවරයා හින්දා තමයි කියලා හිතෙනවා. හරිද? එතකොට ඉතින් ප්‍රශ්න සෑහෙන වෙලා කතා කරන්න ඕනේ ඒක විසඳන්න. අපේ සයන්ස් අපේ අපේ දැන් ඔයාලා ලියාගෙන ඉවරද? right very good. එහෙනම් මම කරනවා පොඩ්ඩක්. ඔය ඉතින් මම හිතන්නේ චූට් එකකින් right කය ගහන්නේ ලියාගෙන කියලා නේද? සර් තමාස කතාවට ඇදගෙන. හරි. මම මේ කරන්නේ ඔයාලට විභාගෙට විභාග ශාලාවේදී එන බාධක මේ පුරුදු කරන ඒවට. බෝඩ් එක මගට ගන්න හරිනේ.
ඊට හරි පස්සේ අම්මා කියනවා සයන්ස් ගැනම කියනවා හැම වෙලේම කියලා. ඕක ඉතින් කමන්නේ දරුවෝ ගෙවල් මේ අම්මා තාත්තා එක්ක කිව්වත් කමන්නේ ගුරුවරයා ගැන ඕකේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අර ඉස්සර පන්ති වල තව වර්ගයක් එනවා ඉගෙන ගන්නවත් නෙමෙයි එන්නේ ගෙවල් වලින් එන්න කට්ටියක් එනවා. ඒගොල්ලෝ පෙම්වතුන් පෙම්වතියෝ හොයාගෙන ගෙදරින් එළියට එන්න හේතුවක් කරගෙන එන්නේ. හැබැයි පන්තියට පස්සේ ඒගොල්ලෝ පාඩම රස විඳිනවා. So they enjoy the lesson. ගිහිල්ලා ඊළඟ පන්තිය කට් කරලා යනවා boyfriend හම්බ වෙන්න. ගිහිල්ලා ඌත් එක්ක උන්ගේ අනාගතය ගැන නෙමෙයි කතා කරන්නේ අපේ සයන්ස් පට්ට කතාවක් කිව්වනේ ආන්නකො මේ මම ඉතින් අහන් ඉන්නවා මේ ඉවරයි නැහැ. ඊළඟ දවසේ අපේ සයන්ස් මාක කතාවක් කිව්වා සයන්ස් ගැන විතරයි මේක කතා කරන්නේ. ඌට මල පයින්නවා සයන්ස් ගැන. දැන් මොකද කරන්නේ? මේ තමුසේ මං ගැන හැඟීමක් තියෙනවනේ. අයන්න එපා සයන්ස් ප්‍රතිර. මම කියනවාද මේ හැම වෙලේම කියන එක ගැන විතරයි. මොකද උක? ඉතින් එහෙම එනවා. ඉතින් ඒවත් දෙවෙන ප්‍රශ්න මම මූණ දීලා තියෙනවා. සර් ලියාගෙන ඉවරයි සර්. ඉවරයි. බොහොම හොඳයි. අනිත් ඇත්ත ඕකේනේ? right. සර් බෝඩ් එක කොච්චර ලොකුයි? ඒක විභාගෙට එන්නේ. thank you sir. මම අහන්න ඇත්තේ ඔකනේ ප්‍රශ්න. Okay. හිනාත් වෙනවා. Now look at this. හරි. අපි පොඩි පරීක්ෂණයක් කරලා බලමු. Let's do a little experiment like this. This is a soft iron core. What's soft iron core? මෘදු යකඩ. මෘදු යකඩ. පුදුම කතාවක් නේ ඒක. යකඩ කොහොමද මෘදු වෙන්නේ? So that's so hard. But there are iron called soft iron. හරියට බටයක් ඇතුලෙන් වතුර යනවා වගේ. Just like water column passes through a tube. Magnetic field. You know that magnetic field? North. So it is distributing like this. So this is magnetic flux. But if you send this through a soft iron, you can send this magnetic flux along the soft iron just like water passes through a tube. හරියට බටයක් දිගේ ජලය ගලාගෙන යනවා වගේ මෘදු යකඩ තුලින් magnetic field වලට විසිරෙන්නේ නැතුව ගමන් කරන්න පුළුවන්. Without distribution it can pass through the soft iron. මෘදු යකඩ හරහා ගමන් කරන්න පුළුවන්. Okay, we wrap our coil. One, two, three, four, five, six, 7, 8, 9, 10. How many turns? 10 turns. We use a center zero galvanometer
or centi-zero millivoltmeter we can use. පුතා මොකද්ද වෙන්නේ දැන් north pole එකක් මෙතනට ගෙනාවොත් if you bring a north pole here, it also create a north pole and associated electromagnetic induction can be observed. What would happen if you bring an electromagnet? It's like this, electromagnet. 1, 2, 3, 4, 5. Yes, this is that circuit. There's a switch here. This is the switch. Yes, voltage is 3 volts. Okay, that's 3 volt. There's a switch here. කතාව ටිකක් වෙනස් නමුත් තේරුම් ගැනීම හරිම ලේසි දැන්. As you know that Faraday induction, පුතේ මේ switch එක දැම්මොත් හරියට ඈත තිබ්බ north pole එකක්. It's just like a north pole. බලන්න කොහොමද මෙතන create වෙන්නේ. Yes, current flows down. පුතේ current එක පහළට යනවා මෙහෙම ගිහිල්ලා positive, negative. It moves, come down. පුතාලා කියන්න පහළට magnetic flux තියෙන නිසා, because of that magnetic flux down. So you can see downward electric current and magnetic flux is coming out like this. ඒ කියන්නේ මෙහෙම එළියට එනවා. පුතේ ඒ වගේ එළියට එන්නේ north pole එකකින් කියලා පුතාලා හොඳටම දන්නවා. All of you know that due to a north pole. North pole at the both මෙහෙම තමයි magnetic field එළියට. So that's your practice. That's your experience in this lesson. Therefore you have created a north pole here. ඒක pole එක දන්නේ නැහැ කියලා හිතන්න ඒත් කමක් නැහැ. Doesn't matter. කොහොමද මෙතන north ද south ද ඒක ඔයාලා දන්නේ නැහැ. කමන්නේ. It's good. ඒවා හිතන්න එපා. පස්සේ හිතමු. Now when you switch on this, පුතාලා මේ switch එක දැම්මොත් ඒක හරියට ඈත අනන්තයේ තිබ්බ permanent magnet එකක් විදුලි වේගයෙන් මෙතනට ගෙනාවා වගේ නේද? Just like a magnet is brought towards this secondary coil. දෙවෙනි coil එක ගාවට වෙනත් magnet එකක් ෂණික වේගයෙන් ගෙනාවා වගේ. ඔයගොල්ලෝ දන්නවා වේගය වැඩි වුණොත් induce current එක හුඟක් වැඩි. Because induction, the magnitude of the induced electromotive force depends on the speed of the motion. එහෙනම් switch එක දැම්ම කියන්නේ විදුලි වේගයෙන් මෙතනට ගෙනාවා වගේ නේද? ඒක තේරුණාද? Bringing the magnet as quick as possible, as just you switch on, north pole is coming here. ඒක ඒ වගේ එකක්. Right? Okay, when you switch on, just as you switch on, what happens? It deflects like this. It deflects, okay, and come to the center. Deflect la aphovino. Deflect and come to the original state. This is how it happens when you switch on. Okay. ඔගොල්ලෝ switch එක on කරගෙනම තියලා තියෙනවා. You keep that switch on. Switch එක on කරගෙනම තිබ්බා කියලා කිසිම ගැටලුවක් මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හරියට අර powerful magnet එකක් වේගෙන් ඇවිල්ලා coil එක ගාව නතර වෙලා තියෙනවා වගේ. Okay. It's just like the magnet is close to the coil without motion, without relative motion. සාපේක්ෂ චලිතයක් නැතුව මේ permanent magnet එක ළඟට ගෙනාවා වගේ තමයි when you keep this switch on. switch එක on කරලා තියෙද්දි ඒ කියන්නේ no induction. No induction. When the switch is on. When the switch is on, there's no induction.
induction එකක් නැහැ. When the switch මේක අපි දාමු when just as the switch on as just as the switch turned on. When the switch just turned on. Just turned on. Here, when the switch is kept when the switch is kept turned on. Switch එක turn on කරලා තිබ්බහම induction එකක් නැහැ. හරියට powerful magnet එකක් වුණා ළඟට ඇවිල්ලා ඔහේ ඉන්නවා වගේ. Second instance, when you switch off, පුතේ switch off වෙනකොට ඒකේ තේරුම හරියට ළඟ තිබ්බ north pole එකක් විදුලි වේගෙන් ඉවතට අරන් ගියා වගේ. Just like moving a north pole from a coil outwards. හරි? ඒතර මේක තේරුම් ගන්න මේ මං කියලා දෙන විදිහට මේක තේරුම් කරන්න කියලා කොහෙවත් නැහැ. ස්විච් එක on කරද්දී ස්විච් එක off කරද්දී වෙන දේ කියන්න විතරයි කියලා තියෙන්නේ. ඒක ටික ඔයාලා හිතා ගන්න. හරි? So when you switch off හරියට north pole එක දැන් ගියා වගේ. When the north pole is removed, coil tries to keep that with it. එනං ඒ ආකර්ෂණය කරන්න south pole එකක් හදා ගන්නවා. When making a south pole, what happens? It has to send its current, induced current, to the opposite direction. Therefore, you can see this deflection of the center zero galvanometer or millivolt meter. So it is turned to the opposite direction. So we write when the switch is just turned off. When the switch is just turned off. මේ කොටස පේන්නේ නැද්ද මට මේ chat? පේනවා. මේ අවස්ථා තුන පැහැදිලිද? පුතේ මේ ස්විච් එක off කරගෙනම හිටියන් පස්සෙත් මෙහෙම ගිහිල්ලා මෙයා එනවා. off කරන මොහොතේ විතරක් අනිත් පැත්තට ගිහිල්ලා ආපහු මැද්දට එනවා. ඉතින් මේ induction එකක් තියෙන්නේ when there's a motion එකක් තියෙද්දි සහ when the field is on and off. මේ field එක on කරද්දී off කරද්දී විතරයි තියෙන්නේ. on කරලා තියාගෙන හිටියත් නැහැ. off කරලා තියාගෙන හිටියත් නැහැ. එහෙනම් මේ අතර moment එකක් තිබුණොත් තමයි වැඩේ වෙන්නේ. හරි. එහෙනම් සර්වර් ප්‍රශ්නයක් තියෙනවා. හරි. කියන්න වගේ ප්‍රශ්නේ. බොහොම හොඳයි. මේ අර soft iron electricity conduct කරන්නේ නැද්ද එතකොට? ආයි කියන්නේ soft iron electricity conduct කරන්නේ නැද්ද කියලා. soft iron electricity conduct කරනවා. එතකොට switch එක දැම්මම යනවා. ස්විච් එක දැම්මම මේ කොයිල් වයර් දිගින් යනවා කියලා නේ කියන්නේ නේද? ඔව්. ෂෝට් වෙනවනේ. මේ කොල්ලා කියන කතාව හරි. මොනවද මේ කියන්නේ? පුතේ කොයිල් කම්බි වල shellac කියලා ද්‍රව්‍යයක් ආලේප කරලා තියෙනවා. Have you ever observed a coil wire? පුතා කවදා හරි ජීවිතේ කොයිල් වයර් එකක් දැකලා තියෙනවද? මෝටර එකක් ගලවලා හරි බලන්න. ඔය වයර් දෙකක් එකට ගෑවුවා කියලා ෂෝට් වෙන්නේ නැහැ. හේතුව අර වයර් එක පිට රබර් ආවරණේ වගේ. දැන් මේ රබර් ආවරණයක් දාන්න බෑනේ. චූටි කොයිල් කම්බි ගොඩක් ළඟ උත් ඒක එන්න මිටියක් වෙනවනේ එතකොට. මොකද්ද කරලා තියෙන්නේ? They have painted insulator. ඒගොල්ලෝ insulator ආලේපයක් කරලා තියෙනවා. පුතාගේ ප්‍රශ්නෙට උත්තරේ හරි නේද දැන්? සර් හරියට හරි. විච්චුවම හරියට හරි. ඇවිල්ලා යන්නේ ඕකද? මොකද්ද පුතේ?
අර නිකන් කියන්නේ එහෙම තියෙන එකට අර ඉන්සියුලේටර් එක පේන්ට් කරලා තියෙන එකට අර චුට්ටක් නේ මෙන්න ඉන්සියුලේටර් අපේ කරපු කොපර් ගමන් වයර් ඇවිල්ලා එක අපි ගමකෝ හරි ඔයගොල්ලෝ දැකලා ඉතින් නිල් පාට කොයිල් වයර් දැකලා තියෙනවා නිල් පාටයි තඹ කම්බිය තඹ පාටයිනේ තැඹිලි පාටට හුරු පාටක්නේ දුඹුරු පාටයි බ්‍රවුන් කලර් ඔයාලා දැකලා තියෙන ලස්සන කොයිල් වයර් වර්ගයක් තියෙනවා නිල් පාටයි because that shellac that insulator color is blue ඒක ඉතින් දශමයට තිතට තියෙන්න ඕනේ මේ කොහේ හරි සීරුනොත් එහෙම සෝරිනේ මෝටර් වැඩ කරන්නේ කොයිල් වැඩ කරන්නේ එන ප්‍රශ්න වෙනවා. ඉතින් ලෝකේ හොඳ ඉල්ලුමක් තියෙනවා අපේ කොයිල් වයර් වලට. මොනවද? කැලණි කොයිල් වයර් සහ ලංකාවේ හදන මෝටර්. ලංකාවේ උතන මෝටර් වලට පුදුම ඉල්ලුමක් තියෙන්නේ ලෝකේ. මොකද ඒකේ ඒ තරමටම ක්වොලිටි එක වැඩි. ෂුවර් බඩු ෂුවර් ක්වොලිටි එක හදනවා. තව පුතේ ඒ වගේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියන ලංකාවේ ටයිල්ස් නේ අපේ ටයිල් ඒ වගේ තියෙනවා මේ ක්වොලිටි එක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා so that's good nice to hear it දැන් ඔය ඔයාලට ඔය ඇතිවෙච්ච ප්‍රශ්නේ මේ අනිත් අයට ඇති වුනේ නැද්ද මට ඒකත් ප්‍රශ්නයක් තියෙනවා අනේ නෑ ඔයා කියන එකක් තමයි අපි ලියා ගන්න නෑ හුඟක් අය දන්නවා most of the students know that this shellac මේ ආලේප කරලා තියෙන මන්දනන් හිටියනේ ඔව් right මේ මූලික දේවල් ටික පුතාලට පැහැදිලි. මගේ ප්‍රශ්නේ. Now my question. Okay, listen. The ratio between number of turns. That's a relationship. Ratio between number of turns. අපි තුන් මේකේ පොටවල් 10ක් තිබ්බා. Number of turns that equals 10. Here number of turns that equals 5. පුතේ මෙන්න මේ coil එකට අපි නමක් කියනවා we call this coil primary coil. So that's primary. That's called primary coil. The other one is known to be what? So this one secondary coil. Primary coil and secondary coil. Is that clear? හරි මේ තාක් පැහැදිලිද? Did you take down this? මේක ඔයාලා ලියාගත්තද? No. නෑනේ සර් එහාට හරි මෙහාට එහෙනම් මේ ටික ඉක්මනටම ඇඳලා මේ ටිකක් ලියා ගන්න. ඊට පස්සේ අපි ඊට ටික වැඩේට බහිමු. හිමීට ඉගෙන ගමු. අවශ්‍ය ෆස්ට් සෙෂන් එකේ උන්නේ නෑ නේද ක්ලාස් එකේ? What happened? බලමු messages. හෘද සැත්කමකට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුරදී හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියෑමේ පුවතක් වාර්තා විය. මාතර කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සංවිධානක ගුරු විරුද්ධයට සහභාගී සිටි ගුරුවරයෙක් කාන්තේ නිවුස් දෙන කෙනෙකුත් ඉන්නවා නම කියන්නේ. අද සවස කොටපොළ how sad. How sad. දුකයි නේද? කවුරුණත් මිනිස්සෙක් හෘදයාබාධයකින් මේ යනවා කියන කාරණේ දුකයි.
මම ඊළඟ අවුරුද්දේ මම අනිවාර්යයෙන්ම A level classes පටන් ගන්නවා කාරණා කිහිපයක් මත. එකක් තමයි උසස් පෙළ ළමයි ජීවිතය පිළිබඳ තීරණය ගන්නේ ළමයි. පේරන්ට්ස්ලා දැන් මට හරි ප්‍රශ්න තියෙනවා. දැන් මට ඕන දේ උගන්වන්න ටිකක් අමාරුයි. බණ කියන්න එපා කියනවා. අනවශ්‍ය දේවල් කියවනවා කියනවා. පුතා මම මේ කවුද සර් ඔහොම කියන්නේ? මගේ කට මේ නිතරම වැඩ නොකරනද හරිද? ළමයිට නිින්ද ගිහිල්ලා හුඟක් කල්. ඒකින්ද මම කවුරුත් කියන දේ අහන්නේ නැහැ. මගේ හැටි මං හරි හිතුවක්කාරයි. හරි. මොකද මම මේ ලෝකේ ගරු කරන පුජ්‍යලයා, ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා. සුභවාදී පැත්තට, හොඳ පැත්තට, පොසිටිව් පැත්තට හිතුවක්කාර කෙනෙක්. හිතුවක්කාරයි කියන්නේ හිතනවා ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා. සමහරව හිතනවා විතරයි ක්‍රියානේ වැඩක් නෑ. But that must be positive. සමහර අය ඍණාත්මකව හිතනවා ඍණා පැත්තට ක්‍රියාත්මක වෙනවා. සමහර ඍණාත්මකව හිතනවා හරි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක හැබැයි හොඳයි. ඍණාත්මක චින්තනයේ තිබ්බට ඍණ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ නරක දේවල් කරන්නේ. ඉතින් අපගේ බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයා විදියට ඉන්නකොට එයා වෙන්න තිබ්බ දෙයක් ඒක නම් හොඳ සිතුවිල්ලක් එක්ක ක්‍රියාවක් කළා. කවුරු කිව්වත් ඇහුවෙන්නේ ඒක හොඳ පැත්තට. So that's a nice pre-example. ඒක හොඳ පූර්වාදර්ශයක්. ඔයාලා හොඳ දෙයක් කරනවා නම් කවුරු මොනවා කිව්වත් ඒක නවත්තන්න එපා. ඉදිරියටම කරන් යන්න සාර්ථක වෙනකම්. That's the way. පුතේ ලියලා ඉවරද? එඳගෙන නැති ඉවරද? චුට්ටක් ඉන්න. හරි චුට්ටක්. සර් මම ඇඳගෙන ඉවරයි සර්. Good. physics lesson එකක් physics තමයි පටන් ගන්න හිතේ තියෙන්නේ. අපි බලමු. මට ඕනේ පැය 4ක් තියරි පන්තියකට වෙන් කර ගන්න. ඒක ඕන තරම් තියෙනවා. එදාට එන්නේ කවුරුත් මේ මේවා කියන්න අර කරන්න මේක කරන්න එන්නේ. A level physics තීරණේ කාටවත්. හරි. Okay, now look at this. Now I'm going to explain this in another way. This is primary coil, this is secondary coil. Now you know one thing. If you switch on, it gives output and again becomes zero. If you switch off, it gives output to the other direction and again it becomes zero. දැන් පුතේ දිගටම කරන්ට් එක ගන්න ඕන නම් මොකද කරන්න ඕන? So this is your input. This is your input. And time. So input voltage V in. Okay. Let's draw the other graph for the secondary coil. So this is V out with the time. Okay, now we are going to plot that. Before that, look at this. The ratio between number of turns. Primary coil. So number of turns of the primary coil. Let's write that in primary. Okay, n primary. So this n primary equals 5. So this is number of turns in the secondary coil.
So we call that N secondary NS. Okay. So this number of turns in the secondary coil is 10. Number of turns in the secondary coil is 10. Number of turns in the primary coil is 5. Very පැහැදිලි. Very good. Okay, let's move ahead. අපි ඉදිරියට යමු. Puta, what is the input voltage or primary coil voltage? We mention it as V primary equals 3 volt. Then what is V secondary? මෙතන එන V secondary එක කීයද? So that's V secondary. We don't know that. පුතා මෙන්න මේ turns අතර අනුපාතය voltage අතර අනුපාතයට සමානයි. So we make that equation. The ratio between number of turns in primary coil upon number of turns in the secondary coil equals number of turns in the primary coil. So that equals to the ratio between electromotive force EMF or electric potential in primary coil. Electric potential in primary coil. EMF in primary. In primary. Okay. අවන්නේ සර්. බලමු තව කුඩා ගන්න පුළුවන්ද කියලා මේක. Yes. Good. I think the primary coil. See your them coil over EMF in secondary coil. Okay, let's write that in symbols. N primary upon N secondary equals අපි voltage කියලා ගමු මේක. V primary upon V secondary. V primary upon V secondary. Electric potential difference of the primary over electric potential difference over the secondary, or electromotive force in primary over electromotive force in secondary. Then make a ඔලුවට දාගමු. Let's practice that. මේක ඔලුවට දාගමු දැන්. අපි ඔලුවට දාගන්න. ලිව්වා. Right. This is our equation. Very important. කැමති decoration එකක් දාගන්න. මම මෙහෙම එකක් කළා. පන්තියට ආපු දවස් ඉඳන් කරන්න බලනවා තාම කරගන්න.
Right. Very good. පුතේ secondary coil එකේ turns ගාන 10යි. primary turns ගාන 5යි. primary වගේ කී ගුණයක් turns ගාන වැඩිද secondary එකේ? දෙගුණේ. දෙගුණය. එහෙනම් primary voltage එක volt 3යි නම් මේ volt 3 දෙනකොට 6. secondary voltage එක 6. 3 times 2 6 වෙලා නැතුව යනවා. When you just switch on, it gives 3 volt here. In the output, it just create a 6 volt and switch off. The ඔයාලට පුළුවන් alternating source එකක් සම්බන්ධ කරන්න. You can connect an alternating source here. ඔයාලා මෙතනට alternating source එකක් සම්බන්ධ කරනවා. That means continuously it switch on and switch off. Then here you can take this output as that alternating out. So that's V out or V secondary. It doesn't matter. You can keep that V secondary. But you know that alternating current always have that maximum and minimum value, V max and V minimum. Okay, let's plot the graph. Yes, 3 volt. This is the input alternating current, and 2 times of it increase next. This is 3. 3 times 2, that's 6. Yes. When this fluctuate like this, your output will be here. That's also alternating current, but its maximum voltage is 6. Okay, so both are alternating currents, but it gives its output like this according to the number of turns. What happens if you increase the number of turns in the secondary coil up to 100? Secondary coil එක turns ගන්න 100 කළොත් පුතේ secondary volt කීයක් ගන්න පුළුවන්? So what's the maximum voltage we can take from the secondary coil? Very good. Naveen, that's 60 volt. Volt 60ක් ගන්න පුළුවන්. That's 60 volt. කොහොමද ඒක හැදුවේ? රේෂියෝ එක බැලුවා රේෂියෝ එකෙන් Yes, NP upon NS. මම ඔයගොල්ලන්ට තව උපදේශයක් දෙන්නම්. ඕක දැම්මේ නෑ හැබැයි ඉතින්. ඔයගොල්ලන්ට secondary එක නම් පුතේ හොයන්න ඕනේ. Secondary numerator විදිහට තියෙන්න ගන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ. So you can change that. You can take that reciprocal of this. It doesn't matter whatever it is. You can take the answer. කොහොමද ඉබත් උත්තරේ එනවා. So you can write V secondary upon V primary equals N secondary upon N primary. Look at this. V secondary, N secondary. V primary, N primary. පැත්තත් මාරු කරලා unknown term එක අනිත් පැත්තට එන්න ඕනේ. VS subject කරන්න හරි ලේසි එතකොට. Now, you just calculate this. අපි මේ 100 දාපු අවස්ථාව නෙමෙයි අපි ගමු අපි මූලික අවස්ථාව. So that's the basic one. And secondary is 10 turns. VS equals
you can take this Vp as a multiplication, Ns upon Np dot Vp. Okay, so in secondary is 10, in primary is 5. So primary voltage is 3. So you can end up with V secondary 2 times 3, 6 volt. Don't forget to put that unit 6 volt. Good. Then code transformer. Yes, that's transform. Then mage ක්‍රමයකට මේ කියලා දෙන්න යන්නේ. ඒක සම්මත ක්‍රමේ. This is my method. පුතා ඔයගොල්ලෝ 5 දිනක් එකතු වෙලා හිතන්න මේ ගඟක් තියෙන්නේ. It's a river. මේ ගඟට මේ 5 දිනා continuously you put something to this flowing river. Okay. So if 5 1 2 3 4 5 5 දෙනෙක් එකතු වුණොත් නම් ඒගොල්ලන්ට pick up කරගන්න පුළුවන් 5යි. ඒගොල්ලන්ට ගන්න පුළුවන් මේගොල්ලෝ 3ක් තමයි දාන්නේ මෙතනට. 5 දෙනෙක් එකතු වෙලා මේ that's powerful 3. හරි? ඒගොල්ලන්ට පුළුවන් මේගොල්ලෝ කරන ක්‍රියාවෙම විරුද්ධ එක කරලා 5 දෙනෙකුට මේ 3 ගොඩට ගන්න පුළුවන්. හරි? They can take that out. But if there's 2 times that, they can take 2 times of the output. හරි. හිතන්න මේගොල්ලෝ කිසියම් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා කියලා. මේ 5 දෙනා එකතු වෙලා යම් කිසි එනර්ජි එකක් වැය කරනවා. These 5 people they dedicate their energy. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ එනර්ජි එක පාවිච්චි කරලා මොකක් හරි බෙල්ට් එකක් කරකවනවා කියලා හිතන්න. ඔගොල්ලෝ තාක්ෂණෙත් එක්කනේ ඉන්නේ. So this belt is moving by this 5. Okay. So these 5 people here can do the opposite action. Belt එක කරකවද්දී එයාලට පුළුවන් ඒ belt එකෙන් dynamo head එකක් කරකවලා ඒ වගේම volt 3ක් produce කරගන්න. 3 දෙනෙකුට volt 3ක් produce කරගන්න. 5 දෙනෙකුට volt 3ක් produce කරගන්න පුළුවන්. 5 people can produce 3 volt. But there are 10 people. එනම් 10 දෙනෙකුට පුළුවන් 3 volt වගේ ඒවා දෙකක් produce කරගන්න. Then turns ගන්න වැඩි වෙනකොට when increasing the number of turns we can increase the output voltage. Output voltage එක වැඩි කරන්න පුළුවන්. Because output voltage is directly proportional to the number of turns. Voltage එක turns ගන්නට directly proportional. That's why we put that NP upon NS equal VP upon VS. So widely used equation මේ පාඩමේ ගණන් හදන්න මේක තමයි තියෙන්නේ. හරි. ඒක පැහැදිලිද? Is it clear? ඔව් සර්. Good. But you know input energy. Input energy per second. තප්පරයකට දුන්න input energy එක. කෙලින්ම කියන්න පුළුවන් පුතේ E upon T means input power. Input power must be equal to output power. That means P in or P primary, P in must be equal to P out. According to the Ohm's law, you know V equals I R. Another thing you know, electrical energy is V I T. Electrical power කාර්ය ශක්තිය
විමෝචනය කිරීමේ ශීඝ්‍රතාවය, the rate of emission of energy. ඔයාලා ඉගෙනගෙන තියෙනවා power P equals E upon T කියලා. මතක නැත්නම් ගැටලුවක් නැහැ. මට මතක නැහැ. සාධාරණයි නැත්ත කියන්නේ. මට මතක නැහැ. ඒකින්ද මම දැන් ආපහු මතක් කරගන්නවා. power equals E upon T. energy over time. තප්පරයකට පිට කරපු energy එක. E is given, electrical energy is given as VIT. මම දෙයක් දැනගන්න කැමති. සර් අපිට මේක මතක තිබ්බා. මතක තිබ්බා. memory M. සර් ඒක අමතක වෙලා තිබ්බා. දැන් මතක් වුණා. හරි? forget and memorize FM. M ද ඉන්නේ ඔයගොල්ලෝ FM කියන තැනද? FM ඉන්නවා. MW ඉන්නව නේද? ඔව්. ඒක අමතක වෙලා තිබ්බා මතක් කරගත්ත අය තමයි හුඟක් ඉන්නේ. good. අවංකයි. VIT. මේක Ohm's law පාවිච්චි කරලා තවත් ක්‍රම ගොඩකට ලියන හැටි මම කියලා දුන්නා. Instead, for instance, V equals IR, so you can put IR here, then I squared RT. කමක් නෑ පුතේ, T වලින් බෙදපුවම කැපිලා යනවා. Then electrical power P equals VI. Power equals VI. good. එහෙනම් මෙතනට එන්න. අපි හිතමු ඉන්පුට් එක දිගේ ගිය කරන්ට් එක පුතේ I primary කියලා. I primary නැත්නම් I in I primary කියලා ගමු. ඒක ඕන විදිහට හදා ගන්න පුළුවන්. output එක දිගේ ආපු කරන්ට් එක අපි හිතමුකෝ I secondary. we know V primary, I primary, V secondary, I secondary. එන්න හදන්න වැඩි. P input V primary into I primary equals P out V secondary into I secondary. අලුත් සමීකරණයක් අපිට එනවා. VP upon VS equals IP upon IS ද නැත්නම් IS upon IP ද? මොකද කියන්නේ? IS නම මතක් කරලා තිබ්බා. BP upon VS IP ඵලයන් අනිත් පැත්තට බෙදීමක් විදියට. Then what happened? IS upon IP. පුතේ මේ රේෂියෝ එක වැඩි වෙනකොට අනිත් රේෂියෝ එක අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රයිමරි වෝල්ටේජ් එක වැඩි වුණොත් ප්‍රයිමරි primary current එක මොකද වෙන්නේ? අඩු වෙන්න ඕන. හරි? because that's equal. ඉතින් අපි හොඳ වැඩක් කරනවා මෙතනදී අපිට secondary voltage එක 33000ට වගේ වැඩි කළොත් ගලන current එක පුතා ඊටාම කුඩා අගයක් දක්වා අඩු වෙනවා. current is decreased. vehemently decreased. milliampere මට්ටමටම අඩු කරන්න පුළුවන්. ඉතින් ලොකු ලයින් වල වෝල්ටේජ් එක විතරයි වැඩි. කරන්ට් එක හරිම අඩුයි. තේරුණේද කියන එක? ඒත් ඇයි දන්නවද? කරන්ට් එක ගලාගෙන ගියොත් රත් වෙනවනේ. ලොකු කරන්ට් එකක් ගලාගෙන ගියොත් රත් වෙලා එනර්ජි ලොස් වෙලා මගක් යනකොට එනර්ජි නැහැ. ඒකින්ද engineersලා, so this electric engineers, they follow a nice method. They increase voltage up to very high level. හරි, අපි ගානක් හදලා බලමු පස්සේ. හරි, දැන් මේ කොටසත් හදාගන්න මේ ඔයගොල්ලන්ගේ අලුත් equation එක. මෙතන assumption එකක් තියෙනවා. there's assumption here. මොකද්ද පුතේ මේ ලියන්න කලින් ලියන්න ඕනේ ඒක? There is no energy loss. energy loss එකක් නැත්නම් ඔන්න assumption එක.
assumption කියලාම දාමු. assumption ඉතින් පුතේ අපිට පුළුවන් මේ transform එක පාවිච්චි කරන්න we can increase the voltage, okay, by using this transformer. And another thing we can do, we can decrease the number of turns. අපි turns ගන්න අඩු කළොත් එහෙම output voltage එක අඩු වෙනවා. supply එකට වැඩිය output voltage එක අඩු වෙනවා. So likewise there are two types of transformers. දැන් පොඩි ප්‍රශ්නයක්. ඔයාලා දැකලා තියෙන transformer එක මේ වගේ නෙමෙයි. හරි. ඒකත් කතා කරමු. Okay, did you take down? ලියාගත්තද මේක? වැඩි කොටද? Right. Now I'm going to erase this. තප්පරයක් ඇහැරෙන print එකක් ගාගෙන චූට්ටක්. මේක මැකුවා. අය ගවුලන්නේ ඒක දන්නවා. ඒක දන්නවනේ. දැන් ඉතින් අවුලන්නේ ඉතින් ඔක්කොම මොකටද ඉතින් කොහොමද? පුතේ මකන්නද? මුත් ගන්නවා මැද්දෙන් මකාගෙන යන එක පාට. මේක ඉවරයක් කරමුද? අඩු කාලෙන් හැබැයි ඊළඟ දවසේ වැඩි ඉස්කෝලෙත් ප්‍රමාණයක්. තියෙනවා. ඈ? ඒට ඉස්කෝලෙත් තියෙන ඉතින් ඇහැරෙන්නත් ඕන. ඔව් ඉතින් ඉවර කරන්න කියන්නේ මේ පැය ගණන් උගන්නන්නේ. තා ටිකයි තියෙන්නේ. බොහොම ටිකයි. 11ට නෑ නෑ. වෙලාව හිතන්න එපා. බොහෝ විට ඊට කලිනුත් ඉවර වෙයි. හරි? ආයෙනම් ඇහැරලා හංගින්න ඕලුව. නැත්තම් අර හැමදාම වගේ වීඩියෝ එකේ අන්තිම ටික බලන්න වෙනවා කිව්වා. ඉස්කෝලේ කියන්නේ ඉතින් මේ මෙච්චර කල් ඔයාගේ හිටි හිටි අපිනේ කොල්ලෝ ඉගෙනන්නේ. අපි තමයි හොඳටම කරේ. ඔයගොල්ලෝ ටීචර්ස්ලා වෙන්න හිතන් ඉන්නවා නම් පාට ඉවසීමක් ඕන එකට. නැත්තම් බෑ. මට හිටියා මේ හොඳ හිතවත් මහත්මයෙක්. එයා හිතවත් උනේ යාගේ දුවට උගන්වන්න ගිහිල්ලා. එයා කියනවා මේ මට නම් බෑනේ උගන්වන්න ඕම. ඕක නම් මාර ඉවසීමක්. මේ අපේ කී මං එහෙම උගන්වන්න කියනනම් එහෙම මොකිට මං ගහලා බොළුව කුඩු වෙන්න ගහනවලු. එහෙම කියලා. ඉතින් මම ඉස්කෝලේ එක ගුරුවරයෙක් වුණා නම් එහෙම එක්කෝ ළමයි ඔක්කොම වට වෙලා මට ගහලා නැත්තම් මං එක එක දෙන්නෙක් කුසලා පොළවේ ගහලා. එහෙම කියනවා ඒ තාත්තා. හරිම මේ හරිම ටැක්ට්ෆුල් හරිම දක්ෂ ව්‍යාපාරිකයෙක්. කෝටිපති ව්‍යාපාරිකයෙක්. හැබැයි අපි මම උගන්න වෙලාවට සමහරවිට අයියේ කෑගෙන චැට් දාගෙන පුල් කිට් එක ගහගෙන ඇවිල්ලා බිම වාඩි වෙලා අම්බෝ කායකින් බෑලා එයාගේ තිබ්බා මේ ඒ වෙලාවේ තිබ්බේ වෙසල් එකක්ද කොහෙද එයා කොච්චර මුදල් තිබ්බත් ලොකු ෂෝ එක දාන්න යන්නේ හරි මේ ඇවිල්ලා වාඩි වෙලා බිම ඉඳගන්න කිසිම ලොක්කමක් නැහැ එයාගේ ගාරාජ් එකේ වැඩ කරන එයාගේ ගෝලයෝ සර්වන්ට්ස්ලා ආපුවාම එන්න දෙකක් බොන්න. එයත් වාඩි කරගන්නේ ගෙදරම තමයි. එයා ඉන්න තැනම තමයි වාඩි කරගන්නේ. මම දැකපු නිහතමානී මිනිස්සෙක්. ටෝස් මාස්ටර් ප්‍රෝග්‍රෑම්ස් වලට යන හොඳ ඉංග්‍රීසි කතිකෙක්. පුළුවන් වුණොත් දවසක එයාව සම්බන්ධ කරන්න ඔයාලට කතා කරන්න.
හරිම හොඳ පුජ්‍යලෙක්. මට මේ සමාජයේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ වගේ හොඳ නම් කියලා හිතනවා වෙලාවකට. හරි පුතේ දැන් මේක ට්‍රාන්ස්ෆෝමර් එක නෙමෙයි. මෙහෙමවත් ඉස්සර තිබ්බා. හරි මෙහෙමවත් තිබ්බා. In radio I think Kiranidu you can see these types of transformers. මේගොල්ලෝ මොකද කළේ? මේක නැමුවා මෙහෙම. They bend it like this. So this is the soft iron core. When you put a soft iron core එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේකේ පතුරු තියෙනවා නේද? It's like this. Now this is the primary coil and this is the secondary coil. අපි ඒක ලස්සනට අඳිමු. Yes, you can see these plates of soft iron. මෘදු යකඩ මේ පතුරු තියෙන්නේ මේකේ. You can see that. Primary coil is wrapped here. හරියට අඳින්න මේ. ගොඩක් අවශ්‍ය නැහැ. So this is primary coil. It's an alternating source. Yes. Secondary. So you can draw it like this. V primary, V secondary, N primary, N secondary. So that's the transformer. නෝට් එක සම්පූර්ණ කරලා එවන්න ඕනේ. හරි? නැත්තම් අයින් කරලා දැම්ම පන්තියෙන් මට ඕනේ අඩු ප්‍රතිඵල මගේ ශිෂ්‍යයින්ට එනවා දකින්න. ඊටදී හොඳම අයින් කරලා දාපම නෝට් ලියන්න නැති කෙනෙක් වෙන පන්තියකට යනවා. එතකොට අඩු ප්‍රතිඵලය වෙන පන්තියක. හරි? සරලයි. තුෂාර මං එවන්නේ නැතු. බංකෝ අදම අයින් කරලා දානවා මම. Yes, what's the symbol for this? පුතේ symbol එකක් තියෙනවා. ඉස්සර නම් මේකේ අපි මැද්දේ soft iron core එක ඉරි 3කින් නිරූපණය කරනවා. ඊළඟදී මම දැක්ක ඉරි 2යි තියෙන්නේ. Okay, now look at this. Input coil. මේ ලස්සනට අඳින්න. Input coil. Okay. තිබ්බත් හොඳයි නැතත් කමක් නැහැ. Secondary coil ලස්සනට අඳින්න. හරි?
is a transformer symbol. There are two types of transformers. First one, step up transformers. දැන් පුතේ බලා ගන්න step up කියන්නේ මොකද්ද? What does it mean by step up transformers? Secondary turns ගණන වැඩි නම් ඔයගොල්ලෝ එක දෙයක් දන්නවා. You know one thing. If the number of turns in the secondary coil is very high, it gives somewhat higher secondary voltage. The V out එක ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩියෙන් දෙනවා. හරි? ඒ කියන්නේ වෝල්ට් 5ක් දින එහා පැත්තෙන් 10ක් 20ක් 30ක් වෝල්ට් ලක්ෂයක් හරි ගන්න පුළුවන්. වෝල්ට් ලක්ෂයක් හරි ගන්න පුළුවන්. හරි? ඉතින් ඒ වගේ වෝල්ටේජ් එක වැඩි කරන යුවා. What's the reason? Number of turns in the secondary coil is greater than the number of turns in the primary coil. Okay, they are known as what? Step up transformers. So what does it mean by step down transformers? Step down. Number of turns in the secondary coil is lesser than the number of turns in the primary coil. ඉතින් මෙතනින් වෝල්ට් 230ක් දීලා මේ පැත්තෙන් ගන්න වෝල්ට් 12යි. ඔයාලගේ මොබයිල් ෆෝන් චාර්ජර් එකේ පරණ නැත්නම් ලෑන්ඩ්ලයින් චාර්ජ් ලෑන්ඩ් ෆෝන් චාර්ජර් එකේ තියෙන transformer වගේ මොකක්ද? You would give that 230 volts of supply, but it gives out 12 volt. Step up or step down? Step down. Very good. Nisal, that's step down. Good. And අපි ලියමු මොකද්ද මේ step up transformer කියන්නේ කියලා? Transformers. Transformers of which number of turns in the secondary transformers of which number of turns in the secondary coil is greater than the number of turns in the primary coil. Transformers. Okay, so that's step up transformers are the transformers of which number of turns in the secondary coil is greater than the number of turns in the primary coil. Okay, likewise, you can modify your second answer. So what does it mean by step down transformers? Step down transformers are the transformers of which number of turns in the secondary coil is lesser than the number of turns in the primary coil. ඒක හදලා ලියාගත්ත එක නේද? ලියන්න පුළුවන්.
අපි එක ගානක් ලියාගෙන අදට පන්තිය නවත්තනවා. පුතේ ගාන තමයි ඉක්මනට ලියාගමු. හැමෝම හදන්න. හැමෝටම පුළුවන් මේක. හරි? පුළුවන් එකක් තමයි දෙන්නේ. May I erase this? මේක ඔයාලා ලියන්න. හරි? I'm going to erase that. චූටක් ඉන්න. මම මේ වීඩියෝ එකත් ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. ඔයාලගේ ඉස්කෝලවල යාළුවෝ ඉන්නවා නම් අලුතෙන් ජීවිතේ පටන් ගන්න බලාගෙන එන්න කියන්න මාස 7 උපරිම වැඩ කරන්න කැමති නම් ඒකක් කරන් දෙනවා. Sure, that's crystal clear. අපේ ප්‍රදේශයේ ළමයි ඔයාලා ඇති. හරි? මේ ප්‍රදේශයේ හොඳ අය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට පින තියෙන්නත් ඕනේ. හරි? ලංකාව පුරා තව ඇති. මම එහෙම කැමතියි. නවීන් ඔයාට chance එකක් තියෙනවා. ඔයාගේ යාළුවෙක් එකතු කරගන්න. හරි? Now look at this. Put a number of turns in the primary coil. This is 100 turns. In secondary equals 1000 turns. With primary voltage, VP equals 12 volt. Resistance of this coil. Coil එකේ resistance එක. මම කියනවා RP. කමක් නැහැ මොකක්ද? Resistance of the coil. Resistance equal 24 ohm. 24 ohm. ගාන පැහැදිලි ඔක්කොම දේවල් මේකේ තියෙනවා. මේක වචන වලින් මම දුන්නේ නැහැ. හරි? වචන වලින් දුන්නාම මෙතන ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. First question associated with that. What is the type of transformer? Second question. Calculate. Secondary voltage. Third question. Make a superior ප්‍රශ්නයක්. Calculate the magnitude of the secondary. Calculate the magnitude of the secondary current IS. මොකද කියන්නේ? වැඩේ කොට චූටි ගානක්. හරි? ඉක්මනට ඇඳ ගන්න නැත්නම් print screen කරගන්න. මම හරි ආසයි ඔයාලා තුන්වෙනි ගාන හදනවා බලන්න.
අන්තිම ගාන හදද්දී assumption එකක් කරන්න ඕනේ. හරි ඒක assumption එක අපි කලින් ලියාගත්තා. ඉතින් ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් පුතේ මොකද කියන්නේ ගාන ලියාගත්තද? Did you write this? ලියාගත්තද? Ready? ඔව් සර්. පොඩ නේද? Right. එහෙනම් අපි ඔව් සර් ලියාගත්තා. right. මෙතනින් පන්තිය නවත්තනවා. අපි අද බොහොම efficient විදිහට වැඩ ටික කරගත්තා. We did our educational things somewhat efficiently. මේක සම්පූර්ණයෙන්ම efficient කරන්න තිබ්බ පැය දෙකම education විතරක් කළා නම් so that's inefficient. ඒ කියන්නේ efficient නෑ ඒක. භාගයක් බුදි. හරි? So thank you so much for the participation. Have a nice night to all of you. තෙරුවන් සරණයි. God bless. happy night sir. Thank you sir. Good night sir. Good night. Thank you, sir. Good night, sir. Welcome. Thank you, sir. Good night. Welcome. Good night.